ඕම් ශාන්ති 2021 සැප්තැම්බර් මාස 6 වන දින උදෑසන මුරලි බාග්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි ඔබ පාරිශුද්ධ කරු පියාගේ ශ්‍රීමත් අනුගමනය කිරීමෙන් පිවිතුරු වන අතර ඔබට පිවිතුරු ලෝකයේ උරුමය හිමිවන්නේ මෙලෙසිනි. තමන්ගේ මත පිළිපැදීමෙන් පිවිතුරු වන අයට කිසිවක් නොලැබේ. ප්‍රශ්නය සේවය කිරීමේදී ඔය දරුවන් විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ කුමකටද? පිළිතුර ඔබ සේවය කරන අතර එකිනෙකා සමග සුළු කාරණාවලට නොරොක්වන්නට එපා. එනම් සිත් පීඩා ඇති කර නොගන්න. ඔබ එකිනෙකා සමග ලුණු වතුර මෙන් වී එකිනෙකා සමග කතාබස් නොකරන්නේ නම් ඔබ අවඩක් කිරීමට උපකරණ වෙයි. ඇතැම් දරුවන් පියා සමග පවා නොරොක් වී වැරදි ක්‍රියා සිදු කිරීම ආරම්භ කරයි. එවිට එවන් දරුවන් දරුකමට හදා ගැනීම අවලංගු වෙයි. ඕම් ශාන්ති පිවිතුරු වන දරුවන්ට පාරිශුද්ධ කරු පියා මෙහි අසුන්ගෙන විස්තර කරයි. පාරිශුද්ධ කරු වන පියාට අඬගසන්නේ අපවිත්‍ර දරුවන් පමණයි. නාටක සැලසුමද පවසන්නේ මෙය රාවණගේ රාජධානිය බැවින් සියලුම මනුෂ්‍යයන් අපවිත්‍රයි. අපවිත්‍ර ජීව වන්නේ රාගයේ ගැලෙන අයයි. රාගයේ නොගැලෙන බොහෝ මනුෂ්‍යයන් සිටී. ඔවුන් බඹසර රකී. පූජකයන් මෞලවවරුන් සහ බෞද්ධයින් වැනි මිනිසුන් සිතන්නේ ඔවුන් පාපයෙන් තොර බවයි. ඔවුන් පිවිතුරුව රැඳී සිටී. ඔවුන්ව පිවිතුරු කළේ කවුරුන්ද? ඔවුන් එසේ වූයේ තමන් විසින්මය. පිවිතුරුව රැඳෙමින් රාගයේ නොගැලී සිටින තවත් බොහෝ ආගම් තිබේ. නමුත් ඔවුන්ව පිවිතුරු කරනු ලබන්නේ පාරිශුද්ධ කරු පියා විසින් නොවේ. ඔවුන්ට පිවිතුරු ලෝකයේ අධිපතියන් විය නොහැක්කේ මේ නිසාය. ඔවුන්ට පිවිතුරු ලෝකයට යාමටවත් නොහැක. සන්‍යාසීන්ද පාපයන් පහ අත්හරින නමුත් ඔවුන්ට අත්හැරීම උගන්වුවේ කවුද? පාරිශුද්ධ කරු පියා පරමාත්ම ජීවය ඔවුන් ලවා කිසිම දෙයක් අත්හැරීමට සැලසුවේ නැත. පාරිශුද්ධ කරු පියා නොමැතිව සාර්ථකත්වයක් තිබිය නොහැක. ඔවුන්ට පිවිතුරු ලෝකයට සාමදේශයට යාමට නොහැක. පරමාත්ම පියා මෙහි පැමිණ ඔබව පිවිතුරු කිරීම සඳහා ඔබට ශ්‍රීමත් ලබා දෙයි. ස්වර්ණමය යුගයට පාපේන්තර ලෝකයයි කියයි. එබැවින් ස්වර්ණමය යුගයට යන අය නිසකයෙන්ම පිවිතුරු බව මින් ඔප්පු වෙයි. ස්වර්ණමය යුගයේ සිටින්නේ පිවිතුරු ජීවයි. සාම දේශයේ වුවත් ජීවාත්ම පිවිතුරුයි. මෙම රාවණගේ රාජධානියේ පමණයි සෑම කෙනෙක්ම අපවිත්‍ර වන්නේ. සෑම කෙනෙක්ම පුනර්භව ගත යුතුයි. ස්වර්ණමය යුගයේ ජීවාත්මද පුනර්භව ගත යුතුයි. නමුත් ඔවුන් පුනර්භව ගන්නේ රාගය තුලින් නොවේ. එය සම්පූර්ණයෙන්ම පාපයෙන් තොර ලෝකයයි. රිදී යුගයේ අංශක දෙකක් අඩුවද එයට දූෂිතයයි නොකියයි. ඔවුන් පවසන්නේ ශ්‍රී රාමා දෙවියන් සහ ශ්‍රී සීතා දේවතාවිය කියාය. එය පළමුව දිව්‍යමය කලා 16ක් වන අතර ඉන් පසුව කලා 14ක් වෙයි. චන්ද්‍රයාටද එසේමයි. මින් ඔප්පුවන්නේ පාරිශුද්ධ කරු පියා පැමිණ ඔබව පිවිතුරු කරන තුරු කිසිම කෙනෙකුට විමුක්තිය හෝ ජීවන මුක්තියට යාමට නොහැකි බවයි. මාර්ග උපදේශකයා වන්නේ පරමාත්ම පියා පමණයි. මේ ලෝකයේ පිවිතුරුව සිටින අය බොහොමයි. මිනිසුන්
සංන්‍යාසීන්ව විශ්වාස කරන්නේ ඔවුන්ගේ පිවිතුරු බව නිසාය. කෙසේ වෙතත් ඔවුන් පියාගේ මාර්ගයෙන් පිවිතුරු වන්නේ නැත. අශාරීරික පරම පියා පරමාත්ම ජීවය ඔබ පාරිශුද්ධත්වයට පත් කරන බව ඔය දරුවන් දැන් දන්නවා. ඒ මිනිසුන් ඔවුන්ගේම මතවලට අනුව පිවිතුරු වන අතර ඔබ පිවිතුරු වන්නේ පියා මගිනි. ඔබට පිවිතුරු ලෝකයේ උරුමේ හිමිවන්නේ පාරිශුද්ධකරු පියාගෙනි. එබැවින් පියා පවසන්නේ අහෝ දරුවනි, ඔබගේ විශාලතම සතුරා වන්නේ රාගයයි. එය ජය ගන්න සෑම කෙනෙක්ම වැටෙන්නේ මේ නිසාය. ඔවුන් කිසිවිටක මෙසේ නොලියයි. මා කෝප වී මගේ මුහුණේ දැලි ගාගත්තා. ඔවුන් මෙසේ ලියන්නේ රාගය නිසාය. මා අද වැටි මගේ මුහුණේ දැලි ගාගත්තා. මෙම දේවල් පිළිබඳව දන්නේ ඔය දරුවන් පමණයි. ලෝකයා එ නොදනී. නාටකයට අනුව බ්‍රාහ්මණයන් වීමට ඇති අය දිගින් දිගටම පැමිණෙයි. වෙනත් ආධ්‍යාත්මික හමුවීම්වල අරමුණක් හෝ ඉලක්කයක් නැත. ශිවානන්ද ආදීන්ට බොහෝ අනුගාමිකයන් සිටින නමුත් ඔවුන් අතරින්ද අත්හැරීම අනුගමනය කරන්නේ ටික දෙනෙකි. ගෘහවාසීන් අත්හැරීම අනුගමනය නොකරයි. තම නිවෙස් සහ පවුල් අත්හරින්නේ ටික දෙනෙක් පමණයි. ඔවුන් සංන්‍යාසීන් වන නමුත් ඔවුන් පුනර්භව ගත යුතුයි. ඔහු ආලෝකයට මුසු වූ බව ශිවානන්ද ගැන ඔබ නොකියයි. සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා පරමාත්ම පියා බව ඔබට වැටහෙයි. ඔහු මාර්ගෝපදේශකයාද වෙයි. මාර්ගෝපදේශකයා නොමැතිව කිසිම කෙනෙකුට ආපසු නිවසට යාමට නොහැක. ඔබගේ පියා මෙන්ම ඥානයෙන් සපිරි කෙනා සහ මනුෂ්‍ය ලෝක වෘක්ෂයේ බීජේ බවත් ඔය දරුවන් දන්නවා. මනුෂ්‍ය ලෝකයේ ආරම්භය, මැද සහ අවසානය පිළිබඳ ඥානය තිබෙන්නේ බීජේ තුල පමණයි. සෑම කෙනෙක්ම පියා ගැන කතා කරයි. පරමාත්ම දෙවියන්. ඔබගේ පරමාත්ම පියා වන්නේ එක්කෙනෙක් පමණක් බව ඔය දරුවන් දන්නවා. එබැවින් එම පියා තුල සෑම කෙනෙක් වෙනුවෙන්ම දයාව තිබේ. මනුෂ්‍යයන් බොහෝ සිටී. කෘමීන් ආදීන්ද බොහෝ සිටී. එහි මනුෂ්‍යයන් සිටින්නේ ටික දෙනෙක් බැවින් සෑම අන්දමකම සත්ව වර්ගද අඩුවෙන් සිටී. ස්වර්ණමය යුගයේ කිසිම අපද්‍රව්‍යයක් නැත. මෙහි දිගින් දිගටම ඉස්මතු වන බොහෝ රෝග වර්ග තිබෙන අතර ඔවුන් අඛණ්ඩව ඒවාට නව ඖෂධ නිපදවයි. නාටක සැලැස්මට අනුව ඔවුන් බොහෝ විවිධ මාදිලී කුසලතා අත්පත් කරගනී. ඒ සියලුම කුසලතා අයත් වන්නේ මනුෂ්‍යයන්ට වන නමුත් මෙම ලෝකයට එපිටින් සිටින පියාගේ කුසලතාවේ කුමක්ද? පියාට මෙසේ කියයි. අහෝ පාරිශුද්ධ කරුවාණෙනි, පැමිණ ජීවාත්ම වන අපව පිවිතුරු කරන්න. ඔවුන් පිවිතුරු සිරුර ගැන කතා කරයි. ඔවුන් ඒකායන කෙනාට පමණයි පාරිශුද්ධ කරු දුක නැති කර සතුට පිරිනමන්නායයි කියන්නේ. සෑම කෙනෙක්ම නිසකයෙන්ම ඔහුව Tamanගේම භාෂාවෙන් සිහි කරයි. කෙනෙක් මිය යාමට ආසන්න වන විට ඔහුට දෙවියන් සිහි වෙයි. වෙනත් කිසිම කෙනෙක් ඔහුට ආධාරයක් නොදෙන බව ඔහු විශ්වාස කරයි. ඔහුට දෙවි පියාණන්ව සිහි කරන්නට යයි කියන්නේ මේ නිසාය. ක්‍රිස්තියානුවන්ද පවසන්නේ දෙවි පියාණන් සිහි කරන්න. ඔවුන් ක්‍රිස්තුතුමා සිහි කරන්නේයි නොකියයි. දෙවියන් ක්‍රිස්තුතුමාට වඩා උසස් බව ඔවුන් දන්නවා. සියල්ලන්ගේම දෙවියන් එක්කෙනෙක් වෙයි. මරණීය දේශයේ කුමක්ද? අමරණීය දේශයේ කුමක්ද කියා
ඔය දරුවන් දැන් දන්නවා. ලෝභෙහි වෙනත් කිසිවෙකු මෙය නොදනී. දිව්‍ය ලෝකයේ සහ අපාය යන දෙකම මෙහි පවතින බව ඔවුන් පවසයි. ස්වර්ණමය යුගයේ සහ දේවතාවන්ගේ රාජධානිය පැවති බව ඇතැම් අය සිතයි. ඔවුන් වෙනුවෙන් දැන්වුවද බොහෝ නව දේවාල දිගින් දිගටම තැනෙයි. අපව පාරිශුද්ධ කර ආපසු අපගේ නිවහනට රැගෙන යාමට හැක්කේ එක් පියා හැර වෙන කිසිවෙකුට නොවන බව ඔය දරුවන් දැන් දන්නවා. ඔබගේ බුද්ධිය තුල තිබෙන්නේ අපගේ මිහිරි නිවසට යනවා. පරම පියා අපව ආපසු නිවසට රැගෙන යාමට සුදුසු කරවනවා. මෙය ඔබගේ අවධානයේ තිබිය යුතුයි. පියා විස්තර කරන්නේ ඔය දරුවන් මෙපමණ උපත් සංඛ්‍යාවක් ගෙන තිබේ. දැන් පැමිණ ශුද්‍රයන්ගෙන් අප බ්‍රාහ්මණයන් වී ඇති අතර ඉන්පසුව බ්‍රාහ්මණයන්ගෙන් අප දේවතාවන් වෙයි. අප දෙව්ලොව යා යුතුයි. එය දැන් සංගම යුගයයි. බහුරූපී ප්‍රතිමාවේ මුදුන් ගැටේ වන බ්‍රාහ්මණයන් ඉතා සුප්‍රසිද්ධයි. හින්දුන්ටද මුදුන් ගැටේ සංකේතයේ තිබේ. මනුෂ්‍යයන් මනුෂ්‍යයන්ය. කල්සේවරු එනම් සික්වරු සහ මුස්ලිම්වරු ආදීන්ට සමාන මුහුණුවර තිබෙන බැවින් ඔවුන්ව වෙන්කර හඳුනා ගැනීමට නොහැකිය. නමුත් චීන සහ අප්‍රිකානුවන් වැනි සමහර ජාතීන් ඔවුන්ගේ මුහුණුවරින් වෙන්කර හඳුනාගත හැක. ක්‍රිස්තියානුවන්ට ಭಾರತය සමග සම්බන්ධයක් තිබේ. එබැවින් ඔවුන්ගෙන් ඉගෙනගෙන තිබේ. ආගම්වල බොහෝ විවිධත්වයක් තිබේ. ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සහ ඇඳුම් අඳින ආකාරය බොහෝ වෙනස්ය. ඔය දරුවන්ට දැන් ඥානය ලැබී තිබේ. අපි ස්වර්ණමය යුගයේ ස්ථාපිත කරනවා. එහි ආගමක් නොවීය. දැන් සියලුම විවිධ ආගම් මෙහි පෙනී සිටී. දැන් අවසානයේදී වෙන කුමන ආගම්ද ස්ථාපිත වන්නේ? ඔව්, නව ජීවාත්ම පිවිතුරු බැවින් එවන් ජීවාත්මයන්ගේ ප්‍රශංසාව යම් තරමකට තිබේ. යටිසිත පවසන්නේ අවසානයේදී පැමිණෙන අයට නිසකයෙන්ම පළමුව සතුට සහ ප්‍රශංසාව ලැබී ඉන්පසුව දුක් අත්විඳින බවයි. ඔවුන්ට තිබෙන්නේ එක් උපතක් පමණයි. ඔබ සතුරු දේශයේ දීර්ඝ කාලයක් සිටින ආකාරයෙන්ම ඔවුන් සාම දේශයේ දීර්ඝ කාලයක් සිටී. අවසානයේ දක්වා අඛණ්ඩව බොහෝ වර්ධනයක් සිදුවෙයි. ගස ඉතා විශාලයි. මෙකල මනුෂ්‍ය ජනගහනය බොහෝසේ වැඩි ඇත. ජනගහනය පාලනය කිරීමට ඔවුන් ක්‍රම සොයන්න උත්සාහ දරන්නේ මේ නිසාය. කෙසේ වෙතත් එමගින් කිසිවක් ඉටු කර ගැනීමට නොහැකි වෙයි. නාටකයේ සැලසුමට අනුව ජනගහනය වැඩි විය යුතු බව ඔබ දන්නවා. නව පත්‍ර අඛණ්ඩව පැමිණෙන අතර ඉන්පසු වතුරුකිලි දිගින් දිගටම මතුවෙයි. බොහෝ විවිධත්වයක් තිබේ. ඔබට වෙනත් කිසිම සම්බන්ධයක් නොමැති බව ඔය දරුවන් දන්නවා. ඔබව පාරිශුද්ධත්වයට පත්කර ලෝකයේ මුල මැද සහ අවසානය ගැන පුවත් පවසන්නේ පරමාත්ම පියා පමණයි. ඔබද ඔහුට කන්නලව් කරන්නේ අහෝ පාරිශුද්ධ කරුවාණෙනි, පැමිණ අපව පිවිතුරු කරන්න. එබැවින් අපවිත්‍ර ලෝකයේ නියත වශයෙන්ම විනාශ වෙයි. මෙම ගිනුම තිබේ. සුවර්ණමය යුගයේ සිටින්නේ ඉතා සුළු මනුෂ්‍ය සංඛ්‍යාවක් වන අතර කලි යුගයේ විශාල ජනතාවක් සිටී. පරම පියා ඔබට උගන්වන බව ඔය දරුවන් විස්තර කළ යුතුයි. මෙම පැරණි ලෝකයේ දැන් විනාශ වීමට තිබේ. ස්ථාපනය සිදු කරන්නේ පියාම පමණයි.
පරමාත්ම දෙවියන් පවසයි. මා ස්ථාපනයේ දිරිගන්වමි. විනාශය සිදුවන්නේ නාටකයට අනුවයි. ಭಾರತයේ මෙම පිළිරූ තිබේ. බලන්න, මුඛයෙන් උපන් බ්‍රාහ්මණයන් බ්‍රහ්මාගේ නිර්මාණය කොතරම් සිටිනවාද කියා. වෙනත් බ්‍රාහ්මණයන් නිර්මාණය වන්නේ මව් කුසක් තුලිනි. ඔවුන් පියාව පවා නොහඳුනයි. ඔබට දැන් උද්‍යෝගය ඇත. කලියුගයේ විනාශ වීමට යන අතර ස්වර්ණමය යුගයේ පැමිණෙන බව ඔබ දන්නවා. මෙය රාජධානිය වෙනුවෙන් අශ්වයා බිලිදෙන රුද්‍රාගේ ඥානයේ යාග හෝමයයි. පැරණි ලෝකය ඒ තුලට බිලි විය යුතුයි. කිරීමට වෙනත් කිසිම කැපකිරීමක් නැත. පරම පියා පවසන්නේ ස්වාධිපත්‍ය වෙනුවෙන් අශ්වයා බිලිදෙන මෙම යාග හෝමය මා නිර්මාණය කර තිබේ. එය මුළු ලෝකය පුරාම නිර්මාණය කර ඇත. මෙය යාග කුණ්ඩයකි. එනම් යාග හෝම භාජනයක් මෙන්ම පූජනීය බව සැලකෙන ඒ ආවට ප්‍රදේශය. මුළු ලෝකයම ඒ තුලට බිලිවීමට තිබේ. මිනිසුන් යාග කුණ්ඩ ඇති කරයි. මෙම මුළු ලෝකයම යාග කුණ්ඩයකි. මෙම යාග කුණ්ඩයේ කුමක් සිදුවේද? මේ සියලු දේම විනාශ වෙයි. මෙම භාජනය පිවිතුරු සහ අලුත් වෙයි. එවිට දේවතාවන් නැවතත් මෙහි පැමිණෙයි. වටේම සාගරය පවතින අතර මුළු ලෝකයම අලුත් වෙයි. බොහෝ කැළඹීම් තිබෙයි. කාටවත් අයත් නැති ස්ථානයක් නැත. සෑම කෙනෙක්ම පවසන්නේ මෙය මගේය, මගේ, මගේයයි කියන සියලුම මනුෂ්‍යයන් විනාශ වන අතර මුළු ලෝකයේම මා පිවිතුරු කරන ටික දෙනා පමණක් ඉතිරි වෙයි. ප්‍රථමයෙන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ තිබෙයි. ඔවුන්ගේ රාජධානිය යමුනා ගඟ අසබඩ පිහිටා තිබෙයි. මේ සියලුම දේවල් ඔබගේ බුද්ධිය තුල සනිටුහන් විය යුතු අතර ඔබට සතුටද තිබිය යුතුයි. මිනිසුන් අසුන්ගෙන එකිනෙකාට කතා කියයි. මෙයත් සත්‍ය නාරායණගේ කතා පුවතයි. එය අසීමිත කතාන්තරයකි. මෙම දේවල් දැන් ඔබගේ බුද්ධිය තුල තිබේ. මේින්ද ඊතා හොඳ සහ සේවයට ලැබී අයගේ බුද්ධියට මේවා ධාරණය කර ගැනීමට හැකි වෙයි. ඔවුන්ගේ ඒප්‍රණ පිරෙන අතර ඔවුන් අඛණ්ඩව දන් දෙනු ඇත. මෙවැනි කියමනක් තිබෙන්නේ මේ නිසාය. දන් දීමෙන් ධනය අඩුවන්නේ නැත. දන් දීමෙන් ඒ වැඩි වන බව කියවෙයි. ඔබගේ ධනය අවිනාශීය. දීමෙන් ඔබගේ ධනය අවසන් වන්නේ නැත. ඔබ වැඩියෙන් දෙන තරමට ඔබට වැඩි සතුටක් දැනෙයි. ඔබ ඥාණයට සවන් දෙන වේලාවේදී සමහර මිනිසුන් එකඟතාවය පළ කරමින් හිසවනයි. සමහරු උමතු මිනිසුන් මෙන් ඔහේ අසුන්ගෙන සිටී. පියා ඔබට ඊතා හොඳ කරුණු කියන බැවින් ඔහුට සවන් දෙන අතර ඉබේටම ඔබගේ හිස වනමින් එකඟතාවය පළ වෙයි. ওই දරුවන් මෙහි පියා ඉදිරියට පැමිණෙන්නේ නැවුම් වීම සඳහාය. පියා මෙහි අසුන්ගෙන බොහෝ උපක්‍රමශීලීව ඔබට කරුණු ලබා දෙයි. ಭಾರತයේ දේවතාවන්ගේ රාජධානිය තිබුණු බව ඔබ දන්නවා. ಭಾರතයට දිව්‍ය ලෝකයයි කියයි. ඒ දැන් අපායයි. අපාය දිව්‍ය ලෝකයේ බවට පරිවර්තනය වී අන් සියලු දිනා විනාශ වී යයි. ඔබට දිව්‍ය ලෝකය හෙට දිනේ සිදුවන දෙයක් පිළිබඳ කාරණාවකි. ඊයේ ඔබ පාලනය කරමින් සිටියා. වෙනත් කිසිවෙකුට මෙසේ කිව නොහැක. ක්‍රිස්තුතුමාට මෙපමණ වසර ගණනාවකට පෙර පාරාදීසයේ තිබූ බව ඔවුන් පවසති. එකල වෙනත් ආගමන් නොතිබුණි.
අන් සියලුම ආගම් පැමිණෙන්නේ තම යුගයේ ආරම්භයට පසුවයි. මේ වටහා ගැනීමට ඉතා පහසු දෙයකි. කෙසේ වෙතත් ඔවුන්ට වටහා ගැනීමට හැකිවනසේ මිනිසුන්ගේ බුද්ධි මේ දෙසට ඇදී යන්නේ නැත. ඔවුන් කන්න ලව් කරන්නේ අහෝ පාරිශුද්ධ කරුවානි එන්න. එබැවින් ඔහු නිසකවම පැමිණ අපවිත්‍ර අයව පිවිතුරු කරනු ඇත. කිසිවෙකුට මෙහිදී පිවිතුරු විය නොහැක. ස්වර්ණමය යුගයට පාපයෙන් තොර ලෝකයයි කියයි. එය දැන් දූෂිත ලෝකයයි. ප්‍රධානතම දෙය පාරිශුද්ධත්වයයි. මේ සඳහා ඔබ බොහෝ උත්සාහ දැරිය යුතුයි. මේ වනතෙක් සිදු වී ඇති සෑම දෙයක්ම නාටකයට අනුව සිදු වී ඇතැයි පවසන බව ඔබ දන්නවා. කෙනෙකුට සිදු වූ දෙයක් හොඳ හෝ නරක බව අපට කිව නොහැක. කුමක් සිදු වුවත් ඒ නාටකයේ නියම වී තිබේ. පියා ඔබට අනාගතය වෙනුවෙන් විස්තර කර දෙයි. සේවයේදී අහවල් ක්‍රියා සිදු නොකරන්න. එසේ නැත්නම් අවඩක් සිදු වෙයි. ඔබ එකිනෙකා සමග ලුණු වතුර මෙන් වී ඇති බව පවසන්නේ පියා පමණයි. ඔබ එකිනෙකාව මුණ නොගැසී හෝ කතා නොකරන විට මෙන්ම ඔබගෙන් කෙනෙකුට යමක් පැවසූ විට ඔබ සිත් පීඩා ඇති කරගන්නේ නම් ඔබ ලුණු වතුර මෙන් වී ඇති බව ඔබට වැටහෙයි. ඔබට ශිව බාබාව පවා අමතක වේ. මේ නිසායි ඔබට පවසන්නේ සෑම විටකම ශිව බාබා සිහි කරන්න. පරම පියා ඔය දරුවන්ට අනතුරු අඟවයි. එවන් ක්‍රියා සිදු කිරීමෙන් ඔබ පහත් වෙයි. කෙසේ වෙතත් එය ඔබගේ වාග්යය නොමැතිනම් ඔබට නොවැටහෙයි. ඔවුන්ගේ උරුමය ලබා දෙන ශිව බාබා සමග පවා ඔවුන් නොරොක් වෙයි. ඔවුන් තම ගුරුවරයා සමග මෙන්ම ශිව බාබා සමගද නොරොක් වී තව දුරටත් පන්තියට නොපැමිණෙයි. ඔබ කිසිදා ශිව බාබා සමග නොරොක් නොවිය යුතුයි. ඔබ ඔහුගේ මුරලිය ඉගෙන ගත යුතු අතර ඔහුව සිහි කළ යුතුද වෙයි. බාබා පවසන්නේ දරුවනි, තමන් ජීවාත්මයක් බව සලකා මා සිහි කරන්න. එවිට ඔබට විමුක්තිය ලැබෙයි. ශරීර අවදානයට පත්වීමෙන් ඔබ ශාරීරික ජීව සමග නොරොක් වෙයි. ඔබට උරුමය ලැබෙන්නේ සීයාගෙන්ය. ඔබ පියාට අයත් වූ විට පමණයි සීයාගේ උරුමය ලබා ගැනීමට හැකිවන්නේ. ඔබ පියාව දික්කසාද කළොත් උරුමය ලබා ගන්නේ කෙසේද? ඔබ බ්‍රාහ්මීන් වංශය අතහැර ශුද්‍ර වංශයට අයත් වන විට උරුමය ඔබට අවසන් වෙයි. දරුකමට හදා ගැනීම එවිට අවලංගු වෙයි. එවිට පවා ඔබගෙන් ඇතැමෙකුට වැටහෙන්නේ නැත. මායා කෙබඳු දෙයත් ඇය ඔබව මුළුමනින්ම උමුතු කරවයි. ඔබ බොහෝ සෙනෙහසින් පියා සිහි කළ යුතු නමුත් ඔබ ඔහුව සිහි නොකරයි. මම ශිව බාබාගේ දරුවෙක් වන අතර ඔහු මාව ලෝක පාලකයෙක් බවට පත් කරවනවා. ඔහු අනිවාර්යෙන් ಭಾರತයේ උපත ලබනවා. මිනිසුන් ශිවාගේ උපන් දිනය සමරති. ලෝක ඉතිහාසය සහ භූගෝලය නැවත නැවතත් ඒ අයුරින්ම සිදුවෙයි. එබැවින් ප්‍රථමයෙන් ශිව බාබා පැමිණ දිව්‍ය ලෝකය නිර්මාණය කළ යුතුයි. ඔබට දිව්‍ය ලෝකයේ ආධිපත්‍යය ලැබෙන බව ඔබ දන්නවා. පැමිණ ඔබව දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත් කරවන්නේ පරමාත්ම පියා පමණයි. ඔහු නව ලෝකයේ වෙනුවෙන් ඔබට රාජයෝගාව උගන්වයි. ඔබ ගොස් නව ලෝකයේ පාලකයන් කරයි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කාලයක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාරය.
ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාරය. ධාරණය සඳහා සාරාංශය. අංක 1. අවිනාශී ඥානයේ මිනිමුතු වලින් ඔබගේ ඒප්‍රණ පුරවා ඒවා දන් දෙන්න. ඔබගේ සතුට රැඳී පවතින්නේ සහ ඔබගේ ඥානයේ ධනය අඛණ්ඩව වැඩිවන්නේ ඥානයේ දන් දීමෙන් පමණයි. අංක 2. කිසි විටක එකිනෙකා සමග සිත් පීඩා ඇති කර හෝ ලුණු වතුර මෙන් නොවන්න. පියා සිහිපත් කර බොහෝ සෙනෙහසින් මුරලියට සවන් දෙන්න. උන්මත්තකෙක් මෙන් නොවන්න. වරදානය. ඔබ මාස්ටර් ගුරුවරයෙක් වී නිරන්තරයෙන් ඔබගේ පුණ්‍ය කර්ම ගිණුමේ රැස් කර අන් අයටත් එසේ කිරීමට මඟ පාදන්න. පරමාත්ම පියා මේ විස්තර කරනවා. අපි මාස්ටර් ගුරුවරු. ඔබ මාස්ටර් කියන විට ඔබට පරම පියාව ඉබේටම සිහි වෙයි. ඔබව නිර්මාණය කරන කෙනාව සිහි කිරීමෙන් ඔබ උපකරණයක් බව ඔබට ඉබේටම සිහි වෙයි. සෑම විටම මෙම විශේෂ අවධානය ඇති කරගන්න. මා රැස් කරගන්නා පුණ්‍යාත්මයක්. එමෙන්ම අන් අයට ඔවුන්ගේ පුණ්‍ය කර්ම ගිණුමේ රැස් කර ගැනීමට මඟ පෑදීම විශේෂ සේවයකි. පුණ්‍යාත්මයකට ඔහුගේ ගිණුමේ පාපකාරී සිටිවිලි 100%ක්වත් රැස් කළ නොහැක. මාස්ටර් ගුරුවරයෙක් යනු තමන්ගේ පුණ්‍ය කර්ම ගිණුමේ රැස් කරගෙන පරම පියාමෙන් අන් අයටත් එසේ කිරීමට මඟ පාදන කෙනෙකි. පාඨය. වැදගත්කම දන්නා කෙනෙක් සමූහයකදී තමන් ආරක්ෂිත බව අත්දකී. වැදගත්කම දන්නා කෙනෙක් සමූහයකදී තමන් ආරක්ෂිත බව අත්දකී. ඕම් ශාන්ති.